පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව කීටාගිරි සූත්‍ර දේශනාව. මේ දේශනාව මුල් කරගෙන අද වෙනකොට අපි ධර්ම දේශනා 5ක් සිද්ධ කරලා තියෙනවා. මේ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ කීටාගිරි සූත්‍රයෙන් සිදු කෙරෙන 6 වෙනි ධර්ම දේශනාව. මේ කීටාගිරි සූත්‍රයෙන් සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළා තුන් වේලෙන් එක වේලක් අත්හැරියොත් ආනිසංස 5ක් ලැබෙනවා කියලා. ආන්ගේ කාරණාවත් පදනම් කරගෙන තමයි මේ සූත්‍ර දේශනාව මේ සාකච්ඡා කරන්නේ. එhmenan පහුගිය ධර්ම දේශනාව නිමා කරන වෙලාවේ අපි අවසාන කාරණාව සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව සඳහන් කරාම මොන කාරණාවද? තුන් වේලෙන් එක වේලක් අත්හරින්න කියලා සඳහන් කරාම අස්සජී සහ පුනබ්බසුක කියලා භික්ෂූන් වහන්සේලා දෙන්නෙක් හිටියා. ඒ අයට කියන්නේ ගණාචාර්යවරු කියලා. ඇයි එහෙම කිව්වේ? උන්වහන්සේලා දෙන්න යටතේ විශාල භික්ෂූන් වහන්සේලා ප්‍රමාණයක් හිටියා. ආන් ඒ හින්දා ගණාචාර්ය කියලා හැඳින්වුවා. උන්වහන්සේලා දෙනම පිළිගත්තේ නැහැ තුන් වේලෙන් එක වේලක් අත්හැරියහම ආනිසංස 5ක් ලැබෙනවා කියන කාරණාව. ඒ අය සඳහන් කළේ ඔය ආනිසංස අපි ලබන්නේ තුන් වේලම වළඳලා. අපි දන්නේ එහෙමයි. පස්සේ මේ විදිහට කීවට මේ නොදන්න කාරණාවක් අත්හදා බලනවට වඩා දන්න කාරණාවෙම පවතින එක හොඳයි කියලා තමයි උන්වහන්සේලා තීරණය කරලා තිබුණේ. ආන්ගේ කාරණාව පදනම් කරගෙනයි මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ දිගට මේ විදිහට කරුණු පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට ආන්ගේ භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි නුඹලා මොනතරම්නම් මිත්‍යා ප්‍රතිපන්නද? කොයිතරම්නම් මේ අඥාන පුරුෂයෝ මේ ශාසනයෙන් ධර්මයෙන් සහ විනයෙන් දුරස්ද කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. ඒ කියන්නේ බුද්ධ වචනය නොපිළිගැනීම නිසා. එතනින් තමයි අපි බහුගිය ධර්ම දේශනාව නිමා කරන්න යෙදුනේ. අද ධර්ම දේශනාව අපි එතන ඉඳලා ඉස්සරහට පවත්වාගෙන යන්න කටයුතු කරමු. පින්නතනේ භාග්‍යතුන් වහන්සේ එදා මේ භික්ෂූන් වහන්සේලාට ඔබලා මොනතරම් මිත්‍යා ප්‍රතිපන්නද මේ ශාසනයෙන් කොච්චර දුරස්ද කියලා පැහැදිලි කළා. මෙතන සඳහන් කරනවා ඇයි බුදුරජාණන් වහන්සේ මෙහෙම කියන්නේ? ආන්ගේ කාරණාවට උත්තරයක් දෙනවා භාග්‍යතුන් වහන්සේට එහෙම ප්‍රකාශ කරන්න උනේ ගිහි අයට නෙමෙයි කියලා. එහෙනම් කාටද එහෙම ප්‍රකාශයක් කරන්න උනේ? පැවිද්දන්ටමයි. ගිහි අයට ප්‍රකාශ කරන්න උනා නම් කමක් නැහැ කියමු. නමුත් මේ ශාසනයට බැහැගත් පැවිද්දන්ටමයි ඒ කතාව සඳහන් කරන්නට යෙදුනේ. සාමාන්‍ය පැවිද්දෙකුට නෙමෙයි බොහෝ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඉන්න මහ තෙරවරු දෙන්නෙකුට තමයි මේ කරුණ මෙහෙම තහවුරු කරන්න සිද්ධ වුණේ. ආන් ඒ නිසා සඳහන් කරනවා මේ ශාසනයට අහවහම බුදුරජාණන් වහන්සේගේ එක වචනයක්වත් අහක දාන්න නැතුව පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු එකදු වචනයක්වත් අපිට අහක දාන්න පුළුවන් කමක් නැහැ. මොකද කාටවත් අහක දාන්න පුළුවන් වචන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේත් නැහැ. ආන් මේ වචනය ලක්ෂ ගණන් කෝටි ගණන් දෙනාගේ නිවන උදෙසා හේතු වෙන නිසාමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ හින්දා මේ ධර්මයෙන් අපිට වෙනස් කරන්න බෑ මොකවත්. අපි පොතක් ලියුවොත් ධර්මයක් එකතු කරලා අහවල් කොටස මේ පොතට අවශ්‍ය නැහැ. මෙතන ලියවිලා තියෙන අනවශ්‍ය කොටසක් මගේ පොතට ඒ කොටස එකතු කරන්නේ නැහැ කියලා අපිට අත්හරින්න කොටසක් නැහැ. හැම කොටසක්ම අපිට වටිනවා. මොකද මේ කාරණාව මීට කලිනුත් පැහැදිලි කරලා තියෙනවා. මේ ලෝකේ ජීවත් වෙනවා නම් කෝටි 100ක්. අපි උදාහරණයක් ගත්තොත් ආන් ඒ කෝටි 100ක් දෙනාම කවදා හරි දවසක මේ නිවන කියන තැනට යනවා.
හැබැයි ඒ කවදා හරි දවසක සමහර කට්ටිය ඉක්මනට යනවා. සමහර කට්ටිය තව අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් කල්ප ගණන් ගිහිල්ලත් යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ කෝටි 100ක් දෙනාම නිවන් දකින්නේ කවද්ද කියන කාරණාව දන්නවා. නිවන් දකින්නේ කවද්ද? නිවන් දකින්නේ කොහොමද? ඒකට හේතු වෙන කරුණු මොනවද? ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ දන්නවා. එතකොට මේ නිවන කියන ධර්මතාවය එක තැනකනේ තියෙන්නේ. එතකොට අපි ඉන්නවා කෝටි 100ක්. මේ කෝටි 100ක් දෙනාම මේ නිවන කියන එකම තැනට යා යුතුයි. සඳහන් කරනවා මේ කෝටි 100ට අර නිවන කියන එකම ධර්මතාවයේ ගාවට ගමන් කරන්න තමන්ට පෞද්ගලික වෙච්ච පාරක් තියෙනවා. ඒ කියන්නේ එහෙනම් පාරවල් කෝටි 100ක් තියෙනවා අර නිවන කියන ඉලක්කයේ ගාවට. හැම කෙනෙකුටම තමන්ට පෞද්ගලික පාරක් තියෙනවා. මම රහත් වෙනවා නම් ඒ ක්‍රමයට ඔබට රහත් වෙන්න බෑ. ඔබ රහත් වෙනවා නම් ඒ ක්‍රමයට ඔබේ ස්වාමියාට රහත් වෙන්න බෑ. ස්වාමියා එතෙන්ට ගියා නම් ඒ ක්‍රමයට දරුවන්ට යන්න බෑ. ඒ හින්දා හැමෝටම පෞද්ගලික පාරක් තියෙනවා. එක එක්කෙනාට එතෙන්ට යන්න තියෙන ක්‍රමවේදය වෙනස්. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ දන්නවා. එහෙනම් ආන් අර කෝටි 100ක් දෙනාටම ඒ නිවනට යන පාර ආවරණය කරලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. හැමෝගෙම පාර එතන තියෙනවා. නමුත් නැවත අලුත් පොතක් අපි ලියනකොට අර භාග්‍යතුන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් කල්පනා කරලා අපිට කෙටි කරලා දුන්න කොටසෙන් ටිකක් අයින් කරලා ලියුවොත් එහෙම එතන කෝටි ගානක ගිනිවනට හේතු වෙන කොටස් ටික අයින් වෙලා යනවා. ආන් ඒ හින්දා මේ ත්‍රිපිටකයේ වාගේ ධර්ම ග්‍රන්ථ පරිහරණය කරලා ධර්මයේ ඉගෙන ගන්න යම් කෙනෙක් සූදානම් වෙනවා නම් අපි ඒ සඳහා පරිහරණය කළ යුතු හොඳම පොත බවට පත් වෙන්නේ වර්තමානයේ නම් බුද්ධ ජයන්ති මුද්‍රණය කියලා පොතක් තියෙනවා. ටිකක් ලොකු රතු පාට පොතක්. ආන් ඒ පොත තමයි අපි පරිහරණය කරනවා නම් අද පරිහරණය කරන්න වෙන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේ කෙටි කරපු ප්‍රමාණය ඒකේ තියෙනවා. අනිත් පොත්වල ඊට වඩා කෙටි වෙච්ච අවස්ථා දකින්නවා. ආන් ඒ කෙටි වෙන්න ඒගොල්ලෝ අයින් කළේ මොන වචනේද කියන කාරණාවයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ අයින් කරපු කෙනා ඒ වචන ටික ඒ ඡේදේ අයින් කරුවේ කොහොමද? එයාටත් සර්වඥතා ඥානයක් තිබුණද කියලා හිතන්න වෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ කොටස අපිට දුන්නේ අවශ්‍යම නිසා. මොකද භාග්‍යතුන් වහන්සේගේ දේශනාව හරි දිගයි. සඳහන් කරනවානේ ගෙදරක දානේ වළඳලා අවසානයේ කරන ධර්ම දේශනාව. මදක් දික් කරලා කෙරුවා එහෙමනම් දීඝනිකායයි මජ්ක්‍ධිමනිකායයි දෙකම තරම් දිගයි කියලා කියන්නේ. දානෙන් පස්සේ කරන දේශනාව. නමුත් ඒක භාග්‍යතුන් වහන්සේගේ වාග් විලාසයත් එක්ක බොහොම කෙටි කාලයක් තුළ කෙරෙනවා. ඒ තරම් දීර්ඝයි නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. මේක තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් සඳහන් කෙරුවොත් දැන් මේ පින්නතුන් හැමෝටම ඔය කරණීය මත්ත වාගේ සූත්‍ර පාඩම්. එතකොට දැන් අපේ අය දන්නවනේ කරණීය මත්ත සූත්‍රයේ පිටකයේ තියෙන කොයි තරම් කෙටියෙන්ද කියලා. ප්‍රමාණය කිව්වොත් ගාථා 10යි තියෙන්නේ. නමුත් කරණීය මත්ත සූත්‍රය කියලා කියන ඔච්චරද? සඳහන් කරනවා කරණීය මත්ත සූත්‍රය කියලා කියන්නේ අති දීර්ඝ උදේශනාවක්. එහෙමනම් බණවර 220ක් කරණීය මත්ත සූත්‍රය කියන්නේ. බණවර 220ක් කියන්නේ බණවරක් කියන්නේ පාලි අකුරු 8000ක්. එහෙනම් බණවර 220ක් කියලා කියන්නේ පාලි අකුරු 17 ලක්ෂ ගාණක් විතර තියෙනවා කරණීය මත්ත සූත්‍රයේ ඇතුලේ. ඒ වුණාට දැන් අපිට හම්බ වෙලා තියෙන සූත්‍රෙත් එච්චර දිගද? එහෙනම් ගාථා 10කට මේසා දීර්ඝ සූත්‍රය කෙටි කෙරුවේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඔය තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ කෙටි කරලා අපට දුන්න ප්‍රමාණය. දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සූත්‍ර දේශනාව අහලා සත්‍යයනා කරලා මීට අනුව කටයුතු කරලා රහත් වෙච්ච ප්‍රමාණය කොච්චරද?
ඒ වුණාට ඉතින් මෙච්චර සත්‍යයනා කරලත් ඇයි අපි රහත් උනේ නැති කියලා. ඇයි ඇත්තටම අපි රහත් උන්නේ නැත්තේ මේ ප්‍රමාණයෙන්? අපි මේක ඉගෙන ගන්නකොට අර කෙටි කරපු ප්‍රමාණය ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. ඒ බණවර 220ම අපි ඉගෙන ගන්න ඕනේ ඒ තරම් දිගට. එතකොටයි මේ සූත්‍රය හොඳට අපිට වැටහෙන්නේ. අපිට එහෙම ඉගෙන ගන්න ඉඩ තියලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රමාණය කෙටි කරලා දේශනා කරලා තියෙන්නේ. එතකොට දැන් තියෙන්නේ ගාථා 10යිනේ. දැන් යම් ගාථා ප්‍රමාණයක් තියෙනවා නම් මේ සූත්‍රයේ මේ ලෝකේ කාටද පුළුවන් මේ ගාථාව අවශ්‍ය නෑ මෙතෙන්ට කියලා අයින් කරන්න? එහෙම කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් කවුරුවත් නෑ මේ ගාථාව ඕනේ නෑ කියලා අයින් කරන්න බෑ. ආන් එහෙමනම් ওই පිටකයෙන් එක වචනයක්වත් අපට අයින් කරන්න බෑ. මොකද භාග්‍යතුන් වහන්සේ කෙටි කරලා දුන්න ප්‍රමාණය තමයි ඔය තියෙන්නේ. ආන් ඒකයි සඳහන් කළේ මේ ශාසනය කටයුතු කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ එක වචනයක්වත් අහක දාන්න බෑ. ශ්‍රී මුක ධාතුවෙන් කවදාවත් කාටවත් වැඩක් නැති එකම වචනයක්වත් ප්‍රකාශ වෙන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේ දේශනාවක් නැත්තම් නිශ්ශබ්දව වැඩ ඉන්නවා. ආර්ය වූ නිශ්ශබ්දතාවය. යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ ළඟ යම් කාරණාවක් කතා කරන්න ආව නම් එතන තියෙන්නේ ධර්ම කතාවක්. ධර්ම කතාවකින් පරිබාහිර කිසි තැනක භාග්‍යතුන් වහන්සේ නැහැ. ආන් ඒ හින්දා එක වචනයක්වත් අයින් කරන්න බැරුව යනවා අපිට. හැම වෙලාවෙම පින්නතුනි සඳහන් කරනවා අපි දන්න ධර්මය අපි දැනගෙන හිටියට ආන්ගේ ධර්මයේ කවදාවත් උපාදාන කරගන්න එපා කියලා. අපි දන්න ධර්මය උපාදාන කරගන්න එපා. එතකොට කෙනෙක් මේක වැරදියට තේරුම් ගනීද? මෙච්චර කල් අපි දැන ඉගෙනගෙන තියෙන ධර්මය අල්ලගන්න එපාද අපි කියලා? එහෙම නෙමෙයි මේ සඳහන් කරන්නේ. මම මෙතෙක් කල් දැනගෙන හිටපු කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාවට වඩා පටහැනි වෙන්න පුළුවන්. ඒක වැරදි කාරණාවක් වෙන්න පුළුවන්. නමුත් යම් තැනක මේක වැරදි කියලා පෙන්නලා දුන්නොත් ඒ වෙලාවෙම වැරදි කාරණාව අතාරින්න පුළුවන්කම තියෙන්න ඕනේ. නමුත් සමහර අයට එහෙම කරන්න බෑ. කොච්චර නිවැරදි කාරණාව පෙන්නලා දුන්නත් පිටකය අරගෙන පෙන්නලා දුන්නත් දේශනාවෙන් පෙන්නලා දුන්නත් ඒ අය කියන්නේ නෑ පොතේ වැරදිලා ඇති. අපි දන්න කාරණාව හරි. ඒගොල්ලන්ට කවදාවත් වැරදි හදලා දෙන්න බෑ. එහෙම අය එදත් හිටියා අදත් ඉන්නවා. ආන් ඒකයි මං කිව්වේ දන්න කාරණාව උපාදාන කරගන්න එපා මං දන්නවා කියලා. ඒ මං උපාදාන කරගෙන ඉන්න කාරණාව වැරදිලා තියෙන්න පුළුවන්. ඒක වැරදි බව දැනගත්තොත් වහාම වැරදි ධර්ම කරුණ අත්හරින්න පුළුවන්කමක් අපි තුල තියෙන්න ඕනේ කියලායි මේ සඳහන් කළේ. ඊළඟට පින්නතුනි මේ ත්‍රිපිටක ධර්මය නැවත කියවද්දී තමන් හිතාගෙන ඉගෙනගත්ත දේට වඩා ලොකු දෙයක් අපිට වැටහෙන්න පුළුවන්. නැවත නැවත අධ්‍යයනය කරනකොට කලින් දැනගෙන හිටියට වඩා ලොකු දෙයක් අවබෝධ වෙනවා. ආන් ඒ නිසා මේ නිර්මල ධර්මයේ තුල භාග්‍යතුන් වහන්සේගේ දේශනාවම හැම වෙලාවෙම අපි ගරු කළ යුතුයි, පිළිගත යුතුයි. යම් කාලයක හරි මේ සංසාරයෙන් එතර යන්න බලාපොරොත්තු වෙනව නම් එහෙනම් ධර්ම රත්නයේ පිටුපාලත් බැහැ මේ ගමන යන්න, බුද්ධ රත්නයේ පිටුපාල මේ ගමන යන්න පුළුවන්කමකුත් නැති බවයි මේ කාරණාවෙන් පේන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ බුද්ධ වචනය පිළි නොගන්න කෙනෙක් වුණොත් එයාට කවදාවත් බෞද්ධයෙක් වෙන්න පුළුවන්කම නැතුව යනවා. භාග්‍යතුන් වහන්සේට විරුද්ධ වුණා කියලා කියන්නේ තිසරණේ එතනම බිඳුණා කියන එකයි. ඉතින් බෞද්ධයෙක් නොවි කවදාවත් මේ ශාසනයෙන් පිහිටක් හොයන්න බැරුව යනවා. බෞද්ධයෙක් නුණා කියලා කියන්නේ බුද්ධ වචනේ පිළිගන්නේ නැහැ කියන කාරණාවයි. යමෙක් බුද්ධ වචනේ පිළිගන්නවා නම් ඔහු භාග්‍යතුන් වහන්සේ පිළිගන්න කෙනෙක්. ධර්ම රත්නයත් ආර්ය මහා සංඝ රත්නයත් පිළිගන්න කෙනෙක් වෙනවා. ඒ නිසා බුද්ධ වචනය පිළිගන්න එක මේ අවස්ථාවේ තාම වටිනවා මේ සංසාරයෙන් එතර යන්න නම්. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ සමහර කෙනෙකුට
ඇතිවෙච්ච දහම් ගැටලුවක් විසඳලා දෙන්න ත්‍රිපිටකයෙන් තැනක් පෙන්නලා මෙන්න බලන්න ඔබේ හිතේ තියෙන කාරණාව වැරදි පිටකේ තියෙන්නේ මෙහෙමයි කියලා කෙනෙක් සඳහන් කළොත් අතීතයේ අයට නම් එහෙම කියලා දුන්නාම ඒ අයට එක තැනයි පෙන්වන්න ඕනේ. ඒ තැන දකින්නවත් එක්කම තමන් ගාව තියෙන සියලු වැරදි අතහරිනවා. නමුත් වර්තමානයේ නම් එක තැනක් පෙන්නලා දීලා කවදාවත් ඒක කරන්න වෙන්නේ නැහැ. 3-4 පොලක් 7-8 පොලක් පෙන්නලා දුන්නත් සමහර කට්ටිය පිළිගන්නේ නැහැ. එතකොට ඒ කට්ටිය බේරෙන්නත් එක කියනවා මෙච්චර කාලයක් කටපාඩම් කරගෙන ආපු වෙලාවේ ඔය කොටස් මගේ ඇරිලා ඇති. ඔය කාරණාව ඇත්ත නෙමෙයි වෙන්නේ. හරි කාරණාව මගේ හැරිලා ඇති. ඔය පස්සේ ලියවිච්ච කෑල්ලක් වෙන්න ඇති. ඒ හින්දා අපි ඔය කෑල්ල පිළිගන්නේ නෑ අපි මෙච්චරයි පිළිගන්නේ. දැන් ඒගොල්ලෝ ලෑස්ති වෙනවා ධර්ම රත්නෙන් භාගයක් පිළිගන්න. පුළුවන් වේද දහම් සරණ යන්න කවදාවත් බැරුව යනවා. ආන් එහෙමනම් එහෙම සැක නෑ අපි ගාව තියෙන වැරදි කාරණාව පිටකේ දෙතුන් පොලකින් අපි දකිනවා නම් එහෙනම් මම වැරදි කියලාම තහවුරු කරගන්න නිහතමානී බවක් ඇති වෙන්න ඕන කියන කාරණාවයි සිහිපත් කරන්නේ. ඊළඟට පිළිතුරේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව තේරුම් ගන්න අපූරු උපමාවක් එක කරුණු කීපයක් පැහැදිලි කරනවා. එතන සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නුවණ තියෙන පුද්ගලයා මේ පද හතරක ව්‍යාකරණයක් දැනගත්තාම මේක හොඳටම අවබෝධ කරනවා. නැත්නම් නුවණ තියෙන පුද්ගලයා ගාව පද හතරක ව්‍යාකරණයක් තියෙනවා. ආන්ගේ පද හතරේ ව්‍යාකරණය මනාව අවබෝධ කරගත්තේ මේ පුද්ගලයා මේ ධර්ම මාර්ගයට කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අහනවා අර භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි ඔබලා දන්නවද මේ පද හතරක ව්‍යාකරණය මොකක්ද කියලා? ආන් ඒ වෙලාවේ අර භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට උත්තරයක් දෙනවා ස්වාමීනි ධර්මය අවබෝධ කරන අය කවුද? අපි කවුද? ධර්මය අවබෝධ කරන අය කවුද? අපි කවුද? ඒ කියන්නේ තාමත් මේක පිළිගන්න කැමැත්තක් තියෙන බවක් පේන්නේ. අපි මොක්කුද කියලා අහනවා වාගේ. බුදුරජාණන් වහන්සේ අහනවා එහෙමනම් ඒ කාරණාව මම දේශනා කරන්නම්. ඒ වෙලාවේ සඳහන් කරනවා එහෙමයි ස්වාමීනි. ආන් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා මොකද්ද මේ පද හතරක ව්‍යාකරණය කියලා. ඊළඟට ඒ කාරණාව අපිට තේරුම් ගන්න තව ටිකක් විස්තර කරලා තියෙනවා මහණෙනි යම් ශාසනයක ශාස්ත්‍රුන් වහන්සේ ඒ කියන්නේ ඒ ශාසනයේ නායකයා යම් ශාසනයක ශාස්ත්‍රුන් වහන්සේ ආමිෂය ගරු කරලා තියෙනවා නම් ශ්‍රාවකයන්ට කැමති දෙයක් කරන්න පුළුවන්. ශාස්ත්‍රුන් වහන්සේ ආමිෂය ගරු කරලා තියෙනවා නම් කැමති දෙයක් කරන්න පුළුවන්. ඒ වුණාට අපේ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේ ආමිෂය ගරු කරපු කෙනෙක්ද? මෙතන සඳහන් කරනවා අපිට මෙහෙම හොඳයි මෙහෙම කරනවා නම් තවත් හොඳයි කියලා හිතන්න පුළුවන් ආමිෂය ගරු කරපු ශාසනයක. නමුත් සඳහන් කරනවා මේ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේ සම්පූර්ණයෙන්ම ආමිෂයෙන් තොරයි. අපේ ශාසනයේ ශාස්ත්‍රවරයා සම්පූර්ණයෙන්ම ආමිෂයෙන් තොරයි. කවදාවත් බුදුරජාණන් වහන්සේ ආමිෂයට ලෝභ වෙච්ච කෙනෙක්ද? ලාභ ලෝභ වලට ගිජු වෙච්ච කෙනෙක්ද? එක එක්කෙනාගේ මූණ දිහා බලලා කටයුතු කරපු කෙනෙක්ද? රජ්ජුරුව කතා කරාම රජ්ජුරුවන්ගේ තැන් වලට සම්බන්ධ වුණා. සාමාන්‍ය කෙනෙක් කතා කරපුවාම ඒක ප්‍රතික්ෂේප කළා. ධනවත් අයගේ තැන් හොයාගෙන ගියා. නිර්ධනයන්ට පිටු පෑවා. භාග්‍යතුන් වහන්සේ එහෙම කරපු කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ කියන්නේ කවදාවත් එහෙම කරන කෙනෙක් නෙමෙයි. එහෙනම් මේ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේ කවදාවත්ම ආමිෂය ගරු කරන කෙනෙක් නෙමෙයි කියලා සඳහන් කරනවා. ආන් ඒ නිසා ආමිෂය හා එක් වෙලා වාසය කරන්නේ නැහැ කියලා පැහැදිලි කරනවා. ඒ කාරණාව සඳහන් කරනවා
තස්සපයන් ඒව රූපේ පනෝපනවියන් නූපේති. කවදාවත් ආමිෂය ගරු කරන්නේ කොහොමද සඳහන් කරන්නේ? අන්න ඒ ශාස්තෘවරයෙකු මේ විදිහට අගය අඩු වැඩි කිරීමක් කරලා නැහැ කියලා. මේ ශාසනීය ශාස්ත්‍රුන් වහන්සේ කවදාවත් අගය අඩු වැඩි කිරීමක් කරන්නේ නැහැ. අන්න ඒ යම් ශාස්තෘවරයෙකුට මේ විදිහට අගය අඩු වැඩි කිරීමක් කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. කොහොමද? ඒවංචනෝ අස අසනං කරෙය්‍යාම අපට මෙහෙම වෙනවා නම් අපි මෙහෙම කරනවා. සඳහන් කරනවා කොහොමද? නචනෝ ඒව මස්ස නතං කරෙය්‍යාම අපට මෙහෙම වෙනවා නම් අපි මෙහෙම කරනවා නැත්තම් බෑ. එහෙම සඳහන් කරන්නේ මිත්‍යා දෘෂ්ටික ශාසනයක. එහෙම නැත්තම් ශාස්ත්‍රවරයා ආමිෂය ගරු කරලා තියෙනවා නම් ඒ වාගේ ශාසනයක ශ්‍රාවකයන්ට එහෙම කියන්න පුළුවන්. අපිට මෙහෙම කරනවා නම් අපි මෙහෙම කරන්නම් නැත්තම් බෑ කියලා. මිත්‍යා දෘෂ්ටික ශාසනයක එහෙම කියන්න පුළුවන්. නමුත් මේ මිත්‍යා දෘෂ්ටික ශාසනයකවත් එහෙම කියලා නැහැ. මේක මේ ශ්‍රද්ධාව ගැන කියන ගැඹුරු තැනක් මෙතන මේ පෙන්වන්නේ. මිත්‍යා දෘෂ්ටික ශාසනයක කියන්න පුළුවන් ශාස්ත්‍රවරයා ආමිෂයට ගරු කරනවා නම් ශ්‍රාවකයන්ට කියන්න පුළුවන් අපිට මෙහෙම කරනවා නම් අපි මෙහෙම කරන්න කැමතියි. එහෙම නැත්තම් බෑ. එහෙම කියන්න පුළුවන්. නමුත් මේ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේ කවදාවත්ම ආමිෂය ගරු කරන කෙනෙක් නෙමෙයි. එහෙම ශාසනයකත් මේ භික්ෂූන් වහන්සේලා මෙහෙම කියනවා. ඊළඟට පැහැදිලි කරන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටික ශාසනයක එහෙම කියන්න පුළුවන් වුණාට මිත්‍යා දෘෂ්ටික ශාසනයකවත් එහෙම කතා කරන්නේ නැහැ. ඒකට උදාහරණයක් දෙකක් සඳහන් කළොත් සමහර වෙලාවට සමහර ශාසනයක අපි දකිනවා අභිධර්ම පිටකේ පිළිගන්නේ නැහැ කියලා කාලයක් ශාස්ත්‍රවරයෙක් කියනවා. එතකොට ශ්‍රාවක පිරිස ඔක්කොම ඒ අභිධර්ම පිටකේ පිළිගන්නේ නැහැ. එතකොට පස්සේ කාලේ ආයත් ශාස්ත්‍රවරයා කියනවා නෑ අභිධර්ම පිටකේ පිළිගන්නවා කියලා. ප්‍රශ්න කිරීමකින් තොරව ආයත් ශ්‍රාවකයෝ අභිධර්ම පිටකය පිළිගන්නවා. සමහර ශාස්ත්‍රවරයෙක් කියනවා අටුවාව පිළිගන්නේ නැහැ කියලා. එතකොට ඒ ශ්‍රාවකයෝ ඔක්කොම පිළිගන්නවා අටුවාව විස්තර කරන එක පිළිගන්නේ නැහැ. අපි අටුවාවට අනුව බණ කියන්නේ නැහැ. අපි අටුවාව නිවැරදි බුද්ධ භාෂිතය කියලා පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොම එහෙම කියනවා. ශාස්ත්‍රවරයා කියපු නිසා පිළිගත්තා. පස්සේ කාලේ ශාස්ත්‍රවරයා කියනවා නෑ අටුවාව පිළිගන්නවා. එහෙම නැත්නම් අටුවාව පිළිගන්නේ නෑ කියා ශාස්ත්‍රවරයා අටුවාවෙන්ම ධර්ම දේශනා කරනවා. ඒත් ශ්‍රාවකයෝ ප්‍රශ්න කිරීමකින් තොරවම අහගෙන ඉන්නවා. අහන්නේ නෑ ස්වාමීනි ඔබ වහන්සේ අටුවාව ප්‍රතික්ෂේප කරලා ඔය ධර්මයේ දේශනා කරන්නේ අටුවාවෙන්ම නේද කියලා අහන්නේ නෑ. එහෙනම් මිත්‍යා දෘෂ්ටික ශාසනයකවත් අහන්න පුළුවන් වුණාට එහෙම අහලා නෑ කියලායි මේ සඳහන් කරන්නේ. නමුත් මේ සම්මාදිට්ඨික ශාසනයේ කවදාවත්ම ආමිෂය ගරු කරන්නේ නැති ශාස්ත්‍රවරයෙක්ගේ ශ්‍රාවකයෝ මේන් මෙහෙම කටයුතු කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඇයි එහෙම මේ කටයුතු කරන්නේ? ශ්‍රද්ධාව නැති හින්දාමයි. ඒකයි මුලින්ම සඳහන් කළේ මහණෙනි ඔබලා මේ ශාසනයෙන් කොයිතරම්නම් ඈතද ඉන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට මේ කාරණාව පැහැදිලි කරනකොට සඳහන් කරනවා මේ සිව්වනක් පිරිසේ කාටවත් තීරණය කරන්න බෑ මේ විදිහටයි ඉන්නේ මෙහෙමයි කටයුතු කරන්න කියලා. බුද්ධ ධර්මයේ සිව්වනක් පිරිස කාටවත් තීරණය කරන්න බෑ මේ ශාසනයේ ඇතුලේ අපි ඉන්නේ මේ විදිහටයි අපි මේ ශාසනයේ ඇතුලේ කටයුතු කරන්නේ මේ විදිහටයි. ඒ අයට එහෙම තීරණය කරන්න කිසිම අයිතියක් නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ තරම් අත්නෝමතිකද? එහෙම නැත්නම් ඒකාධිපතිද? එහෙම එකක් නැහැ. ලෝක සත්වයාගේ නිවන විතරමයි භාග්‍යතුන් වහන්සේ ආරම්භ කරන්නේ.
ආන් ඒ නිවනට අදාළ කාරණාව විතරමයි දේශනා කරලා තියෙන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් පිටට යනවා නම් ඒගොල්ලෝ නිවනින් බැහැරට ගියා කියන නිසා එහෙම සඳහන් කරන්නේ කාටවත් මේ ධර්ම කාරණා ඉක්මවන්න බෑ කියලා. කොයි තරම් කාලයක ගවේෂණයකින්ද මේක පැහැදිලි කළේ? මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් නියත විවරණයෙන් පස්සේ පාරමිතාම පූර්ණේ කළා මේ සම්මා සම්බුද්ධත්වයේ ගාවට එන්නේ. එහෙම පාරමිතා පූර්ණේ කරපු උත්තමයෙක් සම්මා සම්බුද්ධත්වයේ ලබා ගත්ත මිසක් වෙන කාටවත් සම්මා සම්බුද්ධ වෙන්න පුළුවන් වුණාද? අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මමත් බුදුන් කියාගත්ත ශාස්ත්‍රවරු හිටිය 6 දෙනෙක්. නමුත් ඒ කාටවත් හරියට පිළිහිටලා ඉන්න පුළුවන්කම තිබුණාද? කරුණු කාරණා හරියටම අවබෝධ කරගත් අය ඒ මිත්‍යා දෘෂ්ටික ශාස්ත්‍රවරු සියලු දෙනාම ප්‍රතික්ෂේප කළා. සේල ආදී බ්‍රාහ්මණවරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා තුවං බුද්ධෝ ඔබමයි බුදුන්, තුවං සත්තා ඔබමයි ශාස්ත්‍රු, වෙන කවුරුවත් නෙමෙයි ඔබමයි බුදුන් භාග්‍යතුන් වහන්සේ. ඇයි ඔබමයි බුදුන් කියනකොට අපිට හිතෙනවනේ එහෙනම් තව බුදුවරු හිටියද කියලා? හිටියා. ඒ කියන්නේ ෂට් ශාස්ත්‍රවරු ගැන. ඒගොල්ලොත් කිව්වේ අපිත් ඉන්නේ බුදු වෙලා කියලා. සේල බ්‍රාහ්මණයත් මුලින් බුද්ධ ශ්‍රාවකෙක් නෙමෙයි. නමුත් භාග්‍යතුන් වහන්සේ ගැන කරුණු අහලා කරුණු දැනගෙන පැහැදිලා තමයි ඇවිල්ලා කියන්නේ නෑ වෙන කවුරුවත් නෙමෙයි, තේරෙන හැටියට ඔබ වහන්සේමයි බුදුන්. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කවදාවත් දැඩි නීති රීති වලින් ශ්‍රාවකයා හිර කරලා බැඳලා තියලා නෑ. නමුත් සසරින් එතර යන මාර්ගය ඒ තරම් පහසුත් නෑ. අවශ්‍ය කාරණා ටිකම භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට පිටින් කටයුතු කරලා අපිට නිවන වැටහෙන්නේ නෑ. ඒකයි එහෙම සඳහන් කරන්නේ. නැතුව භාග්‍යතුන් වහන්සේ ඒක අධිපති කෙනෙක් එහෙම නෙමෙයි. ඒක අධිපති ශාස්ත්‍රවරයෙක් නෙමෙයි. ඊළඟට සඳහන් කළා ඔහු හිතන්න උවමනා ආකාරයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ භික්ෂුව හාත්පසින්ම කොහොමද හිතට ගන්න ඕනේ මේ ශාසනය හොඳයි කියලා හිතට ගන්න ඕනේ කියලා සඳහන් කරනවා. මේ ශාසනය හොඳයි කියලාම ඒ භික්ෂුන් වහන්සේ හිතන්න ඕනේ. ඉතින් මෙතන මේ සම්පූර්ණයෙන්ම මේ සාකච්ඡා කරගෙන යන්නේ තරමක් ගැඹුරු කාරණාවක් වුණත් ශ්‍රද්ධාව. තිසරණ සරණ යාම තමයි මෙතන තියෙන මේ පළවෙනි කාරණාව. ශ්‍රද්ධාව නැත්තම් මේ ශාසනයේ කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් තිසරණ සරණ ගියා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේව පිළිගන්නවා. හාත්පසින් කොයි විදිහටවත් බුදුරජාණන් වහන්සේ සැක නැහැ. ධර්ම රත්නයේ සැකත් නැහැ. ආර්ය මහා සංඝ රත්නයේ සැකත් නැහැ. එහෙනම් බුද්ධ ආදී අටතැන පිළිබඳව සැකය සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්නවා. විතිකිච්ඡාව කියලා කියන්නේ අපි ඒකටනේ. බුද්ධ ආදී අටතැන පිළිබඳව තියෙන සැකයට අපි කියනවා විතිකිච්ඡාව කියලා. විතිකිච්ඡාව කිව්වේ නීවරණ ධර්මයක්. ආන්ගේ නීවරණ ධර්මය ඉවත් කරගන්න නම් නැති කරන්න නම් මේ කරුණු 8ක් සඳහන් කරනවා. ඒ කරුණු 8 සැක නොකරන්න ඕනේ. ඒ කරුණු 8 මුලින්ම ඉන්නේ කවුද? බුද්ධ, ධම්ම, සංඝ. තුනුරුවන් සැක නොකරන්න ඕනේ කියන කාරණාව. එහෙනම් මෙතනත් සඳහන් කරන්නේ මේ ශාසනය හොඳයි කියලා මනාව හිතට අරන් තේරුම් ගන්න ඕනේ. ආන් ඒක නිසා සඳහන් කළා එක පැත්තකින් නෙමෙයි හාත්පසින්ම මේ ශාසනයේ හැම පැත්තෙම හොඳයි. හැම පැත්තෙම නිවන තමයි පෙන්වලා තියෙන්නේ. හැම පැත්තෙම සැනසීමමයි පෙන්වලා තියෙන්නේ. හාත්පසින්ම දකින්න ඕනේ කියලා සඳහන් කළේ ඒකයි. මේ මුළු ශාසනයම මුළු ධර්මයේම හොඳයි කියලා හිතට ගත්ත කෙනාටයි මේ ශාසනයේ ඉදිරි ගමනක් යන්න පුළුවන්කම තියෙන්නේ. අන්න එහෙම හිතට නගාගත්ත මේ ශ්‍රාවකයාගේ
මෙන්න මේ වාගේ ධර්මතාවයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මේ මුළු ශාසනය හාත්පසින්ම ලෝක සත්වයා සුවපත් කරනවා කියලා පිළිගත් ශ්‍රාවකයාගේ හිතේ මෙන්න මේ වාගේ ධර්මතාවයක් තියෙනවා කියලා සඳහන් කරනවා. කෝකද? ඒ ධර්මතාවය බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රු. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ. මම ශ්‍රාවක. භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු, මම ශ්‍රාවක. එහෙනම් බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රු, මම ශ්‍රාවක. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි. මේ ශාසනය හාත්පසම නිවැරදි කියලා අවබෝධ කරගත්ත කෙනා ගාව මෙන්න මේ වගේ පද 4ක ව්‍යාකරණයක් තියෙනවා කියලා මුලින් සඳහන් කළේ ඒකයි. මේ කාරණාව යමෙක් හරියටම දැරුවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන උත්තමයන් වහන්සේ, කරුණු දේශනා කරන උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා උන්වහන්සේට කියනවා ශාස්ත්‍රු කියලා. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි. මේක තමයි ශ්‍රද්ධාව කියන්නේ කියලා මෙතන පැහැදිලි කරනවා. ඒ නිසා සඳහන් කරනවා එහෙම පිටින්ම මේ ශාසනය පිළිගත්තා කියලා කියන්නේ මෙන්න මේ කාරණාවටයි. එතකොට මම තුන් හිතින්ම භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පිළි අරගෙන තියෙන්නේ. ආන් එහෙම පිළිගත්ත පුජ්‍යලයකට කවදාවත් තිසරණය බිඳෙන්නේ නැහැ. හැබැයි මේ ලෝකේ තියෙනවා තවත් ධර්මතා තුනක්. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. මෙහෙම පිළිගත්තා වුණාට තාම මාර්ගඵලයක් ලැබලා නැත්තම් මේ පිළිගැනීම අනිත්‍යයි. ඇයි මේ පිළිගැනීම අනිත්‍යයි කියලා කියන්නේ? එහෙම පිළිගත්තට තව දවසක මංගාව තියෙන මේ ශ්‍රද්ධාව paludu වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන විශ්වාසය paludu වෙන්න පුළුවන්. මේ ජීවිතේ හැබැයි බෞද්ධයෙක් වෙලා හිටියට මැරිලා උපදිනකොට සමහරලාට මට ආයෙ බෞද්ධකම නැතුව තමයි උපදින්නේ. ආයෙත් සත්පුරුෂයෝ ළඟ ඉපදිලා ආයෙත් තෙරුවන් සරණ යන්න වෙනවා. හැබැයි මාර්ගඵල ලබාපු කෙනෙකුට එහෙම වෙනවද? සෝවාන් වෙච්ච කෙනෙක් මරණයටපත් වෙලා ආයෙ ඉපදෙනකොට ආයෙත් සෝවාන් වෙන්න වෙනවා කියලා එකක් නෑ. ඒ සෝවාන් බව එහෙමම තියෙනවා. හැබැයි මේ අපේ ලෞකික සරණාගමනේ ඊට වඩා විටින් විට වෙනස් වෙනවා. එහෙනම් හාත්පස සරණ ගියාට මාර්ගඵල ලැබලා නැත්නම් අනිත්‍යතාවය නිසා අපි අතින් මේක වෙනස් වෙන්න පුළුවන් කියන කාරණාව සිහිපත් කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම දේශනාව කරුණු කාරණා සහිතව පෙන්වහම ඔතන වැරදිලා ඇති කියලා හිතන අය එදත් හිටියා අදත් ඉන්නවා. මේක ධර්ම කාරණාව හාත්පසින්ම පෙන්වලා දුන්නාම ඔතන වැරදිලාද දන්නේ නැහැ. එහෙම හිතන අය අතීතෙත් හිටියා. හැබැයි වර්තමානෙත් ඉන්නවා. ධර්ම කාරණාව වැරදිද දන්නේ නැහැ. ඒ හින්දා ඔහොම නෙමෙයි මෙහෙම වෙන්නයි ඕක තියෙන්න ඕනේ. දැන් මට හිතෙන හැටියට කියනවා. එතකොට අපිට එහෙම හිතුනේ අපිටත් ਸਰවඥතා ඥානෙ තිබුණද කියලා අපෝ හිතන්න ඕනේ. තිබුණා නම් මෙච්චර කල් මේ සංසාරේ මොනවට දුක් විඳිනවද අපි? එහෙනම් මේ නිර්මල නෛර්යානික ධර්ම රත්නය කොතනවත් වෙනස් වෙලා නැහැ. සමහර කෙනෙක් හිතන්න පුළුවන් එදා මේ ධර්මයෙන් කෙනෙක් රහත් වුණාට අද රහත් වෙන්නේ නැහැ නේ. එදා මාර්ගඵල ලැබුවට අද මාර්ගඵල ලැබෙන්නේ නැහැ නේ. එහෙම හිතනවා. ඇත්තටම එහෙම වෙන්නේ නැද්ද? අදත් ඒ කාරණාවේ කිසිම අඩුවක් නැහැ. ඇයි එහෙම සඳහන් කළේ? අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා පළවෙනි අවුරුදු 1000 රහතන් වහන්සේලාම වැඩි. ඒ අතර සිව්පිලිසිම් බියාපත් මහ රහතන් වහන්සේලාම වැඩි. දෙවෙනි 1000 රහතන් වහන්සේලාම වැඩි. තුන්වෙනි 1000 එතකොට කවුද වැඩි වෙන්නේ?
තුන්වෙනි දාහේ අනාගාමීන් වහන්සේලා වැඩි. දැන් එහෙනම් මේ ගෙවෙන්නේ කීවෙනි දාහද? මේ ගෙවෙන්නේ තුන්වෙනි දාහ. දැන් අවුරුදු 2600 ගාණක් නේ. එහෙනම් දෙවෙනි දාහ තමයි දැන් මේ ගෙවිගෙන යන්නේ. ඊළඟට තුන්වෙනි දාහ තමයි උදා වෙන්න තියෙන්නේ. එහෙනම් මේ පැහැදිලි කිරීමත් එක්ක මේ කාලෙට වැඩියෙන්ම ඉන්නේ රහතන් වහන්සේලාමයි. තුන්වෙනි දාහේ වැඩියෙන් ඉන්නේ අනාගාමීන් වහන්සේලා. එතකොට අපිට කියන්න පුළුවන් ද භාග්‍යතුන් වහන්සේ එහෙම සඳහන් කරනකොට මේ කාලේ රහතන් වහන්සේලා නැහැ කියලා? රහතන් වහන්සේලා අඩුයි කියලා කියන්න පුළුවන්ද? අඩුයි තමයි. ඒක අපි හොඳටම දන්නවා. ඇයි අඩු වෙලා තියෙන්නේ? ධර්මයේ සහ විනෙහි අපි හැසිරෙන්නේ නැති හින්දා. දැන් ඒතකොට ධර්මයේ සහ විනෙහි අපි හැසිරෙන්නේ නැහැ කියලා කියහම භික්ෂූන් වහන්සේලා විතරද? මේ ශාසනයේ සිව්වණක් පිරිසක් ඉන්නවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. අපි එහෙනම් මේ ධර්ම මාර්ගයේ හැසිරෙනවද? ගිහි ජනතාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිත්‍ය වූ සීලයක් තියෙනවා. ඒ පන්සිල්. අපි කල්පනා කරලා බැලුවොත් අපි පන්සිල් මත ඉන්නවද කියලා? එතනත් නැහැ. එහෙනම් එතනින් එහාට සීලයක් ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඉතින් තාම පන්සිල් ගාවවත් අපි නැතුව අද මේ ධර්මයෙන් රහත් වෙන්න බෑ ඵල නැහැ කියලා කීවට හරියනවද? එහෙනම් භාග්‍යතුන් වහන්සේ යන්න දේශනා කරපු අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. ඒ කාරණා මේ සූත්‍රයේ මුලින් සාකච්ඡා කරලා තියෙනවා. ආන්ගේ ප්‍රතිපදාවට එන්නේ නැතුව කවදාවත් සසරින් මිදෙන්න කෙනෙකුට පුළුවන්කමක් නැහැ කියලායි මේ සඳහන් කළේ. එහෙමනම් අද ධර්ම දේශනාවට යෙදිලා තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා කීටාගිරි සූත්‍රයේ ආශ්‍රයෙන් සිදු කරන 6 වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. සමහරලාට ඊළඟ ධර්ම දේශනාව කීටාගිරි සූත්‍රයේ අවසාන ධර්ම දේශනාව වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.